ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ සැමට. මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුදැරියන්ට අත්වැලක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්පත් දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියසෙහි සම්බන්ධීකරණයෙන් යුතුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් ගෙන එන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අපොස උසස් පෙළ ආර්ථික විද්‍යාව වගේම ව්‍යාපාර අධ්‍යයන විෂය ධාරාව යටතේ එන ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව. ඒ අනුව අද දින අපගේ සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මූර්ත අංශයේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ ලසන්තා විජේරත්න මහත්මිය. ලසන්තා මහත්මියව අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ වැඩසටහනට පිළිගනු ලබනවා. ආර්ථික කටයුතු මෙහෙයවීමෙහිලා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය යන අද දින තේමාවට පිවිසීමට කලින් මම හිතනවා අපි කාටත් වැදගත් වේවි මහ බැංකුවේ ඉතිහාසය පිළිබඳව දැනගන්න එක. ඒ නිසා මම ආරාධනා කරනවා අද දවසේ වැඩසටහනට ප්‍රවේශයක් විදියට මුලින්ම අපිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය පිළිබඳව කියා දෙන්න කියලා. සුබ උදෑසනක් සුදේරා. ඒ වගේම මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින සියලු දුව දැරියන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මම. අපේ අද මාතෘකාව වෙන්නේ මහ බැංකුවේ කාර්යභාරය. ඉතින් මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරද්දී මම මුලින්ම කැමති දුවල පුතාලට කාර්යභාරය පිළිබඳව සඳහන් කිරීමට පෙර ආතුව මේ මහ බැංකුවක් ආර්ථිකයට අවශ්‍ය වන්නේ ඇයිද කියන එක කෙටියෙන් පැහැදිලි කරන්න. දුවල පුතාලා දන්නවා භාණ්ඩ හෝමාරුව සිදුවෙච්ච බාටර් ක්‍රමයක ඉඳලා මේ ආර්ථිකයන් ක්‍රමානුකූලව විකාශනය වෙද්දී ඉතාමත්ම සංකීර්ණ ගනුදෙනු ක්‍රියාවලියකට මුදල් ඉවහල් වෙන සංක්‍රීය ගනුදෙනු ක්‍රියාවලියට සංකීර්ණ වුණු ගනුදෙනු ක්‍රියාවලියකට මේ ආර්ථිකයන් යොමු වෙලා තියෙනවා. ඒතර මේ මුදල් සැපයුම කියන එක හරහා සාර්වාර්ථික ස්ථායීතාවයට යම්කිසි අර්බුදකාරී ගැටලු ඇතිවිය හැකියි. අපි උදාහරණයක් විදිහට සැලකුවොත් ජවන උද්දමනය. එහෙම නැත්නම් අධි උද්දමනයේ විදිහට අපි හඳුනා ගන්නවා භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අඛණ්ඩව සහ ශීඝ්‍ර ලෙස ඉහළ යාම. එවැනි ලෙස තියුණු ලෙස උද්දමනයේ ඉහළ යාමක් සිද්ධ වුණොත් දුවල පුතාලා දන්නවා මේ මුදල් පිළිබඳ මහජන විශ්වාසය නැති වෙලා යනවා. ඒ වගේම ඔයාලා ලබන ආදායමේ ක්‍රය ශක්තිය පහළ යනවා. මේ මුදල් වල විශ්වාසය පිරිහෙලා ගියාම මහජනයා ගොඩාක් දුරට යොමු වෙනවා බැංකු වලින් ඉවත් වෙන්න. මොකද බැංකු වල මුදල් ඉතුරු කරලා ඒ හරහා එයාලට ධනාත්මක ප්‍රතිලාභ ලබා ගන්න බෑ. එවැනි අවස්ථාවක මුදලේ විශ්වාසය පිරිහී යාම බැංකු පද්ධතිය එහෙම නැත්නම් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයට මේක බලපානවා. මෙවැනි ගැටලු ස්ථායීකරණ ගැටලු රාශියක් ඇතිවිය හැකි තත්ත්වයක් හේතු කොටගෙන තමයි ඕනෑම ආර්ථිකයකට මේ ගැටලු විසඳාලීම සඳහා මේ ස්ථායීකරණ අරමුණු ළඟා කර ගැනීම සඳහා යම්කිසි ආයතනයක් නියාමන ආයතනයක් අවශ්‍ය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවක් නිර්මාණය වෙන්නේ. අපි දැන් කතා කරමු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය පිළිබඳව. ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව කතා කරද්දී ඊට පෙර ආතුව දුවල පුතාලා අහලා ඇති ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයක් කරහා තමයි ලංකාවේ මුදල් සැපයීම. එහෙමත් නැත්නම් මුදල් අධිකාරිය විදිහට ක්‍රියාත්මක වුණේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. නමුත් දුවල පුතාලා දන්නවා 1948න් පසු ආර්ථික නිදහස ලැබුවාම ශ්‍රී ලංකාවේ ඒ ඇතිවෙච්ච වර්ධනය, ඒ ගනුදෙනු ක්‍රියාවලිය, අන්තර්ජාතික වෙළඳාම, ඒ අනාදී වූ සියලු සහ වර්ධනය වූ ප්‍රවණතාවයන්ට සහාය සැපයීමට මේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ප්‍රමාණවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනවා විධිමත් මහ බැංකුවක් ස්ථාපිත කිරීමට. ඒ අනුව 1948 වසරේදී ශ්‍රී ලංකා රාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ හා සම්බන්ධ ප්‍රවීණ උපදෙස් ඉල්ලා සිටිනවා. ඒකට පිළිතුරක් විදිහට අපිට ලැබෙනවා එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව ආශ්‍රිතව ඒ හා සම්බන්ධ දැනුම් රාශියක් සහිත ජෝන් එක්ස්ටර් මහතා ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෙක් විදිහට පත් කරලා එවනවා ලංකාවේ මහ බැංකුවක් පිහිටුවීම සඳහා අධ්‍යයනයේ යෙදීමට. එහි ප්‍රතිඵලයක් වන්නේ ජෝන් එක්ස්ටර් මහතා ලංකාවේ සියලු ආර්ථික පසුබිම් විශ්ලේෂණය කරලා ශ්‍රී ලංකාව තුළ මහ බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළත් කෙටුම්පත් වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ කෙටුම්පත් වාර්තාව අපි අඳුනා ගන්නවා එක්ස්ටර් වාර්තාව විදිහට. මෙම එක්ස්ටර් වාර්තාව මහ බැංකුව පිහිටුවීම සඳහා වන කෙටුම්පතක් විදිහට 1949 අංක 58 දරන මුදල් නීති පනත විදිහට සම්මත වෙනවා.
ඒ අනුව 1950 මුදල් නීති පනතේ බලය සහිතව මුදල් නීති පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහ බැංකුව Central Bank of Ceylon විදිහට ස්ථාපිත වෙනවා. 1985 දී එහි නාමය වෙනස් වෙනවා Central Bank of Sri Lanka විදිහට. ඒ නාමය තවදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව Central Bank of Sri Lanka විදිහට භාවිත කරනවා. ඒ අනුව 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් ස්ථාපිත කර මහ බැංකුවේ පාලනය ගෙනියන්නේ මුදල් මණ්ඩලය මගින්. මේ මුදල් මණ්ඩලය තුළට සමාජිකයන් 5 දෙනෙකු ඇතුළත් වෙනවා. ඒ යටතට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ප්‍රධාන සමාජිකයන් 3 දෙනෙක්ගෙන් මේ මුදල් මණ්ඩලය ස්ථාපිත වෙලා තියෙනවා. ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවකට එයටම අනන්‍ය වූ සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. මේ සඳහා පාදක වන්නේ එම මහ බැංකුව සතුව තියෙන අරමුණු. ශ්‍රී ලංකා මහ බැංකුවටත් එයටම අනන්‍ය වූ අරමුණු කිහිපයක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන්නේ මොන වගේ අරමුණු සාක්ෂාත් කරගන්නද කියලා අපි මීළඟට කතා කරමු. ඔව් සුදීරා, අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු පිළිබඳව කතා කරද්දී දුවල පුතාලා හඳුනා ගන්න ඕන 2002ට පෙර කාලය සහ 2002කින් අනතුරුව කාලය. 2002ට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ස්ථායීකරණ අරමුණු වගේම සංවර්ධන අරමුණුත් පැවතියා. මම තිරේ දක්වලා තියෙන දුවල පුතාලට ඒ ලයිස්තුව බලන්න පුළුවන්. ස්ථායීකරණ අරමුණු යටතේ දේශීය මුදලේ අගය ස්ථාවර කිරීම, ඒ කියන්නේ උද්දමනයේ පාලනය, දෙවැන්න දේශීය මුදලේ විදේශ අගය පාලන ස්ථාවරය කිරීම, එහෙම නැත්නම් විනිමය අනුපාත ස්ථාවරව පවත්වා ගැනීම තමයි ස්ථායීකරණ අරමුණු උනේ. ඊට හාත්පසින් වෙනස් වන සංවර්ධන අරමුණු ශ්‍රී ලංකා මහ බැංකුව 2002ට පෙර කාලයේ අරමුණු වශයෙන් පිහිටුවාගෙන තියෙනවා. ඒ යටතේ නිෂ්පාදනය, සේවා නියුක්තිය, මූර්ත ආදායම වැඩි කිරීම සහ රටේ නිෂ්පාදන සම්පත් දිරිගැන්වීම යනාදී වූ සංවර්ධනය අරමුණු කරගත් අරමුණුත් ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරලා තියෙනවා. නමුත් දුවල පුතාලා දන්නව ඇති නූතන මහ බැංකුකරණය යටතේ ගොඩාක් දුරට ලෝකයේ අවධානය යොමු වෙන්නේ ස්ථායීකරණ අරමුණු හරහා ගමන් කිරීම. අනෙක් අතර මේ ස්ථායීකරණ අරමුණු සහ සංවර්ධන අරමුණු අතර සමහර වෙලාවට පරස්පරතා ගැටෙන සුළු තත්ත්වයන් ඇතිවිය හැකියි. එවැන්නන් සලකා බලලා ශ්‍රී ලංකා මහ බැංකුව 2002 වර්ෂයේදී Tamanගේ අරමුණු එක්තරා දුරකට තාර්කීකරණය කරමින් ප්‍රධාන වශයෙන් ස්ථායීකරණ අරමුණු දෙකකට යොමු වෙනවා. ඒ අනුව මහ බැංකුවේ වර්තමානයේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකයි. පළමු වන්න ආර්ථික හා මිල ස්ථායීතාවය සහ දෙවැන්න මූල්‍ය පද්ධති ස්ථායීතාව. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු පිළිබඳව වසර ගණනාවකදීම විභාග ප්‍රශ්න යොමු වෙලා තියෙන නිසා දැන් අපි මේ එක් එක් අරමුණ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. මුලින්ම අපිට පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේ ආර්ථික සහ මිල ස්ථායීතාවය කියන්නේ කියලා. ඔව් සුදීරා, අපි මේ ප්‍රශ්නයට ආරම්භයක් විදිහට මම කැමති මුලින්ම මිල ස්ථායීතාවය ගැන කතා කරන්න. මිල ස්ථායීතාවය කියලා කියන්නේ දුවල පුතාලා දන්නවා මිලකට වෙන්න පුළුවන් සිදුවීම් දෙකයි. මිල ගණන් ඉහළ යාම සෝ මිල ගණන් පහළ යාම. එහෙම නැත්නම් ස්ථාවර මට්ටමක පැවතීම. අපි උද්දමනය කියන නිර්වචනය කරන්නේ පොදු මිල මට්ටම භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක්. මේ උද්දමනය ආර්ථිකයකට හොඳද නැද්ද? ඒක දුවල පුතාලා දැනටමත් දන්නවා. අපි ලෝකයේ විවිධ උදාහරණ අපිට ගෙන දක්වන්න පුළුවන්. උද්දමනය අධික විදිහට පවතිනවා නම්, එහෙම නැත්නම් භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑමක් පවතිනවා නම් ඒක ආර්ථිකයේ ස්ථායීතාවයට බලපාන්නේ ඉතාමත්ම අයහපත් විදිහට. පළමු කාරණේ තමයි මිල මට්ටම ඉහළ යනවා නම් පුද්ගලයන්ගේ ජීවන වියදම ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යෑම හේතු කොටගෙන පුද්ගලයන් විශේෂම ස්ථාවර ආදායම් ලබන්නන්ට ඉන් ඇතිවන මූර්ත ප්‍රතිවිපාකයේ ඉතාමත්ම ඉහළයි. ඔවුන්ගේ ආදායමේ මූර්ත හැකියාව පහළ යනවා. මිලදී ගැනීමේ හැකියාව පහළ යනවා. අනෙක් අතට ඉදිරුම් හා ආයෝජන අධෛර්යමත් වෙන්න පුළුවන් මිල ගණන් අධික ලෙස ඉහළ යාම. ගෙවුම් මාධ්‍යයක් විදිහට මුදලට තියෙන පිළිගැනීම ඉතාමත්ම අඩුයි. මම හොඳ උදාහරණයක් දක්වන්නම්. ජවන උද්දමනය හා සම්බන්ධව මෑත කාලින හොඳම උදාහරණය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ලතින් ඇමරිකානු රටක් වන වෙනිසියුලාව, ඒ වගේම සිම්බාබ්වේ රාජ්‍ය. මෙවැනි රාජ්‍යවල උද්දමනය 800 හෝ 200 ඉක්මවා ගිය විශාල අහිතකර තත්ත්වයකට පත්වෙච්ච උද්දමනකාරී වාතාවරණයකට මෙවැනි රටවල් මුහුණ දීලා තිනවා. අවසානයේ සිම්බාබ්වේ රාජ්‍යයට සිදු වෙනවා Tamanගේ දේශීය මුදල් අච්චු ගැසීම පවා නවත්වන්න. ඒකට හේතුව තමයි මුදල සඳහා තියෙන පිළිගැනීම ඉතාමත්ම අඩුවීම. අනෙක් අතකට අපි දන්නවා භාණ්ඩ හා සේවා දේශීය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම
අනිවාර්යයෙන්ම අපනයන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමකට හේතු වෙනවා. ඒ වෙනට අපේ අපනයන භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම පහළ යාමත් සමග අපේ වෙළඳ ශේෂය හරහා අපේ බාහිර ගිණුම් වලට එහෙම නැත්නම් විදේශීය අංශයට යම්කිසි බලපෑමක් ඇති විය හැකියි. ඒ වගේම ආර්ථිකයේ උද්දමනය වගේම අවදමනයත් හිතකර වෙන්නේ නැහැ. අවදමනය කියලා කියන්නේ උද්දමනයේ විරුද්ධ පැත්ත භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්ඩව පහළ යාම. මේ අඛණ්ඩව පහළ යාමක් බොහෝ දුරට නිෂ්පාදකයන් අධෛර්යමත් කරනවා. නිෂ්පාදකයන්ට අවශ්‍ය ප්‍රශස්ත මිල ගණන් වෙළඳපොළ තුළ ලැබෙන්නේ නැත්නම් නිෂ්පාදකයන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා. ඒ ආර්ථිකයේ වර්ධනයට හොඳ තත්ත්වයක් වෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයන් වටහාගෙන මේ ආර්ථිකයේ මිල මට්ටම ස්ථායීව පවත්වා ගැනීමට මහ බැංකුවකට පුළුවන් Tamanගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවත් මිල ස්ථායීතාවය කියන අරමුණු ළඟා කර ගැනීම සඳහා Tamanගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. එහි අවසානයේ ප්‍රතිඵලය වන්නේ මිල ස්ථායීතාවයේ හරහා සහාය සැපයුණු ආර්ථික වර්ධනයට හිතකර ගමන් මගක් නිර්මාණය කිරීම තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය යන අරමුණෙන් අපි ළඟා කරගන්න උත්සාහ දරන්නේ. දුවල පුතාලා මේ තිරේ දැක්වෙන ප්‍රස්ථාරය දිහා බැලුවොත් හොඳින්ම පැහැදිලි වෙනවා පසුගිය වසර 12ක අධික කාලයක් තුල මාස 150කට අධික කාලයක් තුල ශ්‍රී ලංකාවේ උද්දමනය තනි අගයක මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව 10%කට වඩා අඩු මට්ටමක උද්දමනය පසුගිය මාස 152 තුලම පැවතී තිබෙනවා. අපි මුලින් සඳහන් කළා ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවෙනි ප්‍රධානම අරමුණ වෙන්නේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය ළඟා කර ගැනීම කියලා. මූල්‍ය පද්ධති ස්ථායීතාවයේ තියෙන වැදගත්කම සහ එයින් ආර්ථිකයට මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ කියලා අපි මීළඟට කතා කරමු. ඔව් සුදීර, අපි මූල්‍ය පද්ධතියක් විදිහට හඳුනාගන්නේ ඇයිද කියතොත් මූල්‍ය පද්ධතියක් තුළ විවිධාකාර වූ ඒකක පවතිනවා සහ මේ ඒකක එකිනෙක සම්බන්ධයි. ඒතර යම්කිසි ඒකකයකට ඇතිවන කම්පනයක් අනිකුත් ඒකකයන් වලට කම්පන ඇති කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ මූල්‍ය පද්ධතියට සිදුවේ හැකි අහිතකර කම්පනවලදී නොසැලී ශක්තිමත් මූල්‍ය පද්ධතියක් පවත්වා ගැනීම තමයි මූල්‍ය පද්ධති ස්ථායීතාවයෙන් අරමුණු කරන්නේ. ඒ වගේම මූල්‍ය පද්ධතියේ සිදුවන වෙනසකදී එයින් සාර්ව ආර්ථිකයකට බලපෑමක් වෙන්නේ නැත්නම් අපි හඳුනා ගන්නවා එම ආර්ථිකයේ සතුව ස්ථාවර ස්ථායී මූල්‍ය පද්ධතියක් තියෙනවා. මේ මූල්‍ය පද්ධතියක ස්ථාවරභාවය වැදගත් වෙන්නේ නැහැ. වෙන්නේ ඇයි? පළවෙනි කාරණය තමයි ඉතුරුම් සඳහා විශ්වාසය ඇති වෙනවා. අනෙක් අතට ප්‍රධානම කාර්යය තමයි මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමත් නැත්නම් මුදල් ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය වෙන්නේ මේ මූල්‍ය පද්ධතිය හරහා. එහෙමනම් කාර්යක්ෂම මූල්‍ය පද්ධතියක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මුදල් ප්‍රතිපත්තිය සුමටව ක්‍රියාත්මක වීම සඳහා. ඒ වගේම සම්පත් බෙදී යාම කාර්යක්ෂම වීම සහ මුදල් අතරමැදිකරණයට අපිට මේ ස්ථායී මූල්‍ය පද්ධතියක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ මූල්‍ය පද්ධතිය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, මුදල් සමාගම්, කල්බදු සමාගම් වලට අමතරව ශුද්ධ මූල්‍ය සමාගම් යනාදී ඒකක රාශියකින් වර්තමාන මූල්‍ය පද්ධතිය සමන්විත වෙනවා. අපි මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය මෙච්චර වැදගත් වෙන්න හේතුව තමයි මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය මිල ස්ථායීතාවයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වනවා. මම කලිනුත් පැහැදිලි කරා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණයේ ප්‍රධානම ගමන් මඟ ප්‍රධානම මාධ්‍ය මූල්‍ය පද්ධතිය. ඒ නිසා අපිට මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවයත් ඉතා වැදගත් වෙනවා. ඒ අනුව දුවල පුතාලා තේරුම් ගන්න ඕන මේ අරමුණු දෙක අතර සම්බන්ධය එකිනෙකට අනුපූරණය වෙන වග. මීළඟට අපි කෙටියෙන් සාකච්ඡා කරමු ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක ඉටු කර ගැනීමට සහ එයට සහාය දැක්වීමට මහ බැංකුව සිදු කරන කාර්යයන් පිළිබඳව. ඔව් සුදීරා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් කතා කරද්දී ප්‍රධාන අරමුණු දෙකට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊළඟ ප්‍රධාන කාර්යයක් වෙන්නේ මුදල් නිකුත් කිරීම. මොකද මේ ලංකාවේ වෙන කිසිදු ආයතනයක් නැහැ මුදල් අච්චු ගැසීමට හෝ මුදල් සැපයීම පාලනය කිරීමට. ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන්ම තිරේ දැක්වෙන පරිදි මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් කාණ්ඩ දෙකකට සහ ඊට අමතර ව්‍යවහාර මුදල් නිකුත් කිරීම විදිහට හඳුනා ගන්න පුළුවන්. ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම යටතේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්ති මෙහෙයවීම, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම, නිල සංචිත කළමනාකරණය කිරීම, විදේශ සංචිත සහ රජයේ ආර්ථික උපදේශක වගේම බැංකුකරු විදිහට කටයුතු කිරීම සහ දත්ත සම්පාදනය සහ බෙදා හැරීම. මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීමට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මූල්‍ය පද්ධති අධීක්ෂණය,
බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල බලපත්‍ර ලබා දීම නියාමනය සහ ආදේශනය ඒ වගේම පියවීම් පහසුකම් සඳහා ප්‍රතිපාදන හා ගෙවීම් පද්ධතිය නියාමනය කිරීම තමයි මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් විදිහට සලකන්න පුළුවන්. අපි සාකච්ඡා කළා ශ්‍රී ලංකා මහ බැංකුව තම ප්‍රධාන අරමුණක් වන ආර්ථික සහ මිල ස්ථායීතාවය අත්පත් කරගන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හරහා කියලා. එතකොට මේ මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක දැනගන්න එකත් ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ නිසා මුදල් ප්‍රතිපත්තිය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් කෙටියෙන් විග්‍රහ කරමු. ඔව් සුදීරා. මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරද්දී අපි දන්නවා මේ දේශන මාලාව තුළම දීර්ඝ විස්තරයක් මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කරනවා. ඒ නිසා අපි කෙටි වශයෙන් මේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් දුවල පුතාලට ලබා දෙන්න උත්සාහ කරමු. මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායීතාව පවත්වා ගැනීම. ඒ කියන්නේ උද්දමනාත්මක හෝ අවදානාත්මක තත්වයකින් තොරව මිල මට්ටම් පවත්වා ගැනීම තමයි මුදල් ප්‍රතිපත්තියේ ප්‍රධානම ඉලක්කය වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට මුදල් ප්‍රතිපත්ති ඉලක්කය වන්නේ උද්දමනය මැදි තනි අගයක. එහෙම නැත්නම් තනි අගයක මට්ටමේ බොහෝ දුරට 4.6 අතර මට්ටමේ උද්දමන අනුපාතය පවත්වා ගැනීම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය හරහා උත්සාහ දරන්නේ. ඒතර මේ මුදල් ප්‍රතිපත්තිය කියලා හඳුනාගන්නේ මොකක්ද? මුදල් ප්‍රතිපත්තිය අපි සරලව නිර්වචනය කළොත් එයින් අදහස් වෙන්නේ මුදල් ප්‍රමාණය. එහෙම නැත්නම් මුදල් සැපයුම සහ මුදලේ පිරිවැය. ඒක අපි හඳුනා ගන්නම් පොලි අනුපාතය යන කාණ්ඩ දෙක පාලනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය. ඒතර මේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය සඳහා යම් මහ බැංකුවකට Taman කැමති Tamanට ගැළපෙන මුදල් ප්‍රතිපත්ති රාමුවක් තෝරගන්න පුළුවන්. අපි ලෝකයේ දිහා බැලුවොත් උද්දමන ඉලක්කකරණය, අපි ඉන්ෆ්ලේෂන් ටාගටින් කියලා හඳුනා ගන්නවා, මුදල් සමස්ත ඉලක්කකරණය, විනිමය අනුපාත ඉලක්කකරණය යනාදී වූ ව්‍යුහයන් රාශියක් තියෙනවා මේ මුදල් ප්‍රතිපත්ති රාමු විදිහට, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ රාමු විදිහට. අපි ශ්‍රී ලංකා මහ බැංකුව දිහා බැලුවොත් ශ්‍රී ලංකා මහ බැංකුව මුල් කාලීනව මුදල් සමස්ත ඉලක්කකරණය කියන රාමුව තුල Tamanගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. නමුත් අපි මේ වන විට මුදල් සමස්ත ඉලක්කකරණය සහ උද්දමන ඉලක්කකරණය යන රාමු දෙක අතරම අතරමැදි වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් යටතේ අපගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. දුවල පුතාලා ඉගෙන ගන්න ඕන අපි ඒ හරහා කරන්නේ කෙටි කාලීන පොලි අනුපාතික පාලනය කිරීම. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විවිධ උපකරණ පවතිනවා. මම තිරේ දක්වලා තියෙනවා මේ උපකරණ දුවල පුතාලා තමන්ගේ විෂය නිර්දේශය හඳුනා ගන්න ප්‍රමාණාත්මක හා ගුණාත්මක කියන ක්‍රම දෙකෙන්ම යුක්තයි. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිපත්ති පොලි අනුපාතිකය යටතේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ගැනෙනවා. ඊට අමතරව විවට වෙළඳපොළ කටයුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, ශිෂ්ට ප්‍රයෝග බොහෝ විට ගුණාත්මක පාලන ක්‍රමයක් සහ බැංකු අනුපාතිකය යනාදී ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව භාවිතා කරනවා. මුදල් ප්‍රතිපත්ති මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තියෙන සැකැස්ම අපි මුදල් ප්‍රතිපත්ති කමිටුව විදිහට හඳුනා ගන්නවා. මොනිටරි පොලිසි කමිටි. මේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ කාර්යභාරය වන්නේ සාර්වාර්ථික වර්ධනයන්. සාර්වාර්ථික කියලා අපි හඳුනාගන්නේ මූර්තාංශය, නිෂ්පාදනය, රාජ්‍ය අයවැය, ඒ අංශය, ඊළඟ විදේශ අංශය, ඊට අමතරව මූල්‍ය අංශය යනාදී සියලුම අංශයන් පිළිබඳව පවතින ප්‍රවණතා අධ්‍යයනය කරලා ඊට අදාළව ගැළපෙන මුදල් ප්‍රතිපත්ති නිර්දේශයන් මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම තමයි මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානම කාර්යභාරය වන්නේ. අපි අද දිනේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් තමයි සාකච්ඡා කළේ. නමුත් මේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව වෙනම තක්ෂිලාව වැඩසටහනක් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ නිසා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර දැනුම ලබා ගැනීමට එම වැඩසටහනත් සමග සම්බන්ධ වන ලෙස මේ වෙලාවේ මතක් කර සිටිනවා. අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ මුදලේ දේශීය අගය රැක ගැනීම. ඒ වගේම විනිමය අනුපාතික ප්‍රතිපත්තිය තුළින් බලාපොරොත්තු වෙන්නේ මුදලේ විදේශීය අගය රැක ගැනීම. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා විනිමය අනුපාතික ප්‍රතිපත්තියේ තියෙන වැදගත්කම. ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙහෙවන නිසා අපි ඒ ගැනත් පැහැදිලි කරලා දෙමු. ඔව් සුදීරා. විනිමය අනුපාතික ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරද්දී එහි ප්‍රධාන අරමුණු වන්නේ රුපියලේ විදේශීය අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම.
ඒ අනුව දුවල පුතාලා දන්නවා 2001 වසරට පෙර කාලේ අපි විවිධ විනිමය අනුපාතික ක්‍රමෝපයන් භාවිතා කරා. බොහෝ වෙලාවට පාලිත විනිමය අනුපාතික ඊට අමතරව ස්ථාවර විනිමය අනුපාතික ක්‍රම වැනි ක්‍රමෝපායන් භාවිත කළත් 2001 වසරේ සිට විනිමය සඳහා පවතින ඉල්ලුම හා සැපයීම පදනම් වෙච්ච විනිමය අනුපාතිකයක් තීරණය වීම. එහෙම නැත්නම් පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් තමයි ශ්‍රී ලංකා මහා බැංකුව අනුගමනය කරන්නේ. හැබැයි දුවල පුතාලා මතක තියාගන්න ඕනේ වෙළඳපළ අධික උච්චාවචනයන් පවතින්න පුළුවන්. මෙවැනි අධික උච්චාවචන පවතිනවා නම් ඒක රටේ විදේශීය අංශයේ ශක්තිමත්භාවය විශේෂයෙන්ම විදේශ සංචිත සතුටුදායක මට්ටමක පවත්වා ගැනීම සඳහා හිතකර ලෙස බලපාන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී එහෙම නැත්නම් අධික උච්චාවචන පවතින අවස්ථාවලදී මහ බැංකුව තවදුරටත් මේ සඳහා මැදිහත් වීම කරනවා. මම තිරේ දක්වලා තියෙන රූප සටහනට අනුව දුවල පුතාලට පේන්න දකින්න පුළුවන් වර්තමාන මෑත කාලිනව අපි විදේශ විනිමය අනුපාතිකයේ ඉතාමත් නව ප්‍රමාණය වීමක් දක්නට ලැබුණා. ඒකට ඇත්තටම සැබෑම හේතුව වන්නේ COVID-19 වසංගතයේ හේතුවෙන් හටගත් ආර්ථික බලපෑම් හේතුවෙන් විනිමය අනුපාතයේ මත වූ අසීමිත පීඩනය තමයි මේ අධික අවප්‍රමාණය සඳහා හේතු වුණේ. නමුත් මහ බැංකුව බොහෝ වෙලාවට උත්සාහ දරන්නේ මේ විනිමය අනුපාතික ස්ථාවර මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට. විනිමය අනුපාතික ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරද්දී ජාත්‍යන්තර සංචිත පිළිබඳව කතා කළ යුතුමයි. ඕනෑම ආර්ථිකයක් විවිධ අරමුණු ඇතිව ජාත්‍යන්තර සංචිත පවත්වාගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් යම් යම් අරමුණු ඇතිව විදේශ සංචිත පවත්වාගෙන යනවා. අපි මීළඟට පැහැදිලි කරලා දෙමු ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සංචිත පවත්වාගෙන යන්නේ මොන වගේ අරමුණු නිසාද කියලා. ඔව් මහ බැංකුවට බලතල සපයන මුදල් නීති පනත යටතේ පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ශ්‍රී ලංකාවේ නිල ජාත්‍යන්තර සංචිත කළමනාකරණය කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ. එතකොට අපි මේ නිල සංචිත කළමනාකරණයේදී ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ කරනවා මේ රුපියලේ දේශීය අගය ස්ථාවර කරන ගමන් ආර්ථිකයේ සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් මට්ටමක පවත්වාගෙන යාමට මහ බැංකුව උත්සාහ දරනවා. ඒතර දුවල පුතාලා හොඳට මතක තබා ගන්න ඕනේ මේ විදේශ සංචිත කළමනාකරණයේදී ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. පළමුවෙන්ම මේ විදේශ සංචිතවල ආරක්ෂාව, එහි තියෙන ද්‍රවශීලතා මට්ටම, ඊට අමතරව ඒ සඳහා වන ඉපයීම් ප්‍රමාණය යනාදී අරමුණු කෙරෙහි මහ බැංකුව ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්න ඕන. ඒ අනුව මේ පිළිබඳව සලකා බලමින් ප්‍රතිලාභ සහ ගෙවීම අවශ්‍යතා සැලකිල්ලට අරගෙන ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ විදේශ සංචිත විවිධ විදේශ විනිමයන්ගෙන් පවත්වාගෙන යනවා. ඒ යටතට එක්සත් ජනපද ඩොලර්, ස්ටර්ලින් පවුම්, යූරෝ, ජපාන යෙන් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් වැනි මුදල් ඒකක ඇතුළත් වෙනවා. අපි තිරේ දැක්වෙන රූප සටහන දිහා බැලුවොත් අපට පේනවා 2020 වසරේ ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක්. 2021 ඒ ප්‍රමාණය ආනයනික මාස 4ක් සඳහා ප්‍රමාණවත් වෙනවා. 2021 වසරේදී අපි අනුමාන කරනවා මේ දළ නිල සංචිත ප්‍රමාණය විශාල වශයෙන් පහළ යෑමක්. ඒකට ප්‍රධානම හේතුව තමයි රජයේ විදේශ ණය සේවා කරන ගෙවීම් සමග ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීම් සිදු කරන්න සිදුවීම. අපි සාමාන්‍ය පිළිගැනීම තමයි යම්කිසි මහ බැංකුවක් සාමාන්‍යයෙන් දළ වශයෙන් මාස 3ක ආනයන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් සංචිතයක් පවත්වා ගත යුතු යන්න. ඒ අනුව ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩවම කටයුතු කෙරෙනවා. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළ කරුණු වලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරුවා ලෙසත් ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙසත් මූල්‍ය නියෝජිතයා ලෙසත් කටයුතු කරනවා. අපි මේ පිළිබඳවත් දැනුවත් කරමු. ඔව් මහ බැංකුවට පැවරිලා තියෙන ප්‍රධාන වගකීමක් තමයි මේ රජය වෙනුවෙන් රජයට ආර්ථික උපදෙස් සැපයීම සහ රජයේ බැංකුකරු විදිහට කටයුතු කිරීම, රජයේ ණය සේවාකරණයේදී මේ අනාදි වශයෙන් වූ විවිධ කාරණා රාශියක් මහ බැංකුවට පැවරිලා තියෙනවා. ඒතර ඇත්තටම මහ බැංකුව සමහර අවස්ථාවලදී රජයේ නියෝජිතයා විදිහට කටයුතු කරන අවස්ථාත් තියෙනවා. පළවෙනිම ප්‍රධානම කාර්යය තමයි ආර්ථික කටයුතු සඳහා විචක්ෂණශීලී සහ පූර්ව නිශ්චිත ප්‍රතිපත්ති නිර්දේශයන් සැපයීම මහ බැංකුවෙන් අපේක්ෂා කෙරෙනවා. ඒ වගේම රජයේ බැංකුකරු ලෙස සමහර රජයේ දෙපාර්තමේන්තුවල ගිණුම් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරනවා. ඊළඟට ප්‍රධානම කාර්යයක් වෙන්නේ රජයට මහ බැංකුව අත්තිකාරම් සැපයීම. ඒ යටතේ අයවැය තුලින් ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තුගත රජයේ ආදායමෙන් 10% තාවකාලික අත්තිකාරම් ලෙස රජයට ලබා දීම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතුයි. ඊට අමතරව රජයේ යම්කිසි විදේශ ණය ගැනීම සඳහා යොමු වුවහොත් ඊට අදාළ ණය කොන්දේසි ඇගයීම පිළිබඳවත් ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීම පැවරෙන අතර ප්‍රධානම කාර්යයක් ලෙස ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් ලෙස සැප්තැම්බර් 15 වාර්තාව පිළියෙල කිරීමත් හඳුනා දෙන්න පුළුවන්. ඒ යටතේ කරන්නේ රජයේ අයවැය පිළියෙල කිරීමට පෙර ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයක් මේ වාර්තාව හරහා ලබා දීම ඉලක්කගත කෙරෙනවා. අවසාන වශයෙන් සුදීරා මම කියන්න කැමති මේ මහ බැංකුවේ කාර්යයන් යටතට මුදල් හා මිල හා ආර්ථික ස්ථායීතාවයට අදාළ කාර්යයන් යටතට මේ ආර්ථික දත්ත සම්පාදනය සහ බෙදා හැරීමත් අපිට ප්‍රධාන කාර්යයක් විදිහට සලකන්න පුළුවන්. ඒ යටතේ දුවල පුතාලා දැනටමත් දන්නවා දුවල පුතාලා පරිහරණය කරනවා ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, ඒ වගේම මෑත කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳ වාර්තා සහ ඊට අමතරව සියලු සාර්වාර්ථිකයේ දත්ත අඩංගු දත්ත ගොනුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සම්පාදනය කොට බෙදා හැරීම සිදු කරනවා. මීළඟට අපි බලමු ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවැනි ප්‍රධාන අරමුණ වන මූල්‍ය පද්ධති ස්ථායීතාවය පිළිබඳව. මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග කීපයක්ම ගනු ලබනවා. අපි දැන් මේ එක් ක්‍රියාමාර්ගය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. මෙහිදී ප්‍රධානම කාර්යයක් තමයි මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම සහ මූල්‍ය ආයතන නියාමනය කිරීම කියලා කියන්නේ. මේ පිළිබඳවත් අපි පැහැදිලි කරමු. ඔව් සුදීරා, අපි කලිමුත් කතා කරා මහ බැංකුවේ දෙවැනි ප්‍රධාන අරමුණ වන්නේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය. එහෙමනම් ඒ අරමුණ කරා ළඟා වීමට මහ බැංකුව අනිවාර්යයෙන්ම මේ මූල්‍ය පද්ධති අධීක්ෂණය සහ නියාමනය කළ යුතුයි. ඒ අනුව මූල්‍ය පද්ධති අධීක්ෂණය හා නියාමනය මහ බැංකුවේ ප්‍රමුඛ කාර්යභාරයක් වෙනවා. තර මේ මූල්‍ය පද්ධති අධීක්ෂණය යටතේ මහ බැංකුව උත්සාහ කරන්නේ මූල්‍ය පද්ධතියේ ඇතිවිය හැකි අවදානම් සහ අවදානමට ලක්විය හැකි අංශ පිළිබඳව තක්සේරුවක් ඇස්තමේන්තු කර මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති හෝ ඊට අදාළ මාර්ගෝපදේශ සැපයීම තමයි මහ බැංකුවේ ප්‍රධානම කාර්යභාරය වන්නේ. ඒ යටතට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු මෙන්ම මූල්‍ය සමාගම් හා කල්බදු සමාගම් සඳහා බලපත්‍ර ලබා දීම සිද්ධ කිරීම වගේම මහ බැංකුවට ලැබී ඇති නෛතික බලතල බැංකු පනත, මුදල් පනත, මුදල් ව්‍යාපාර පනත සහ මූල්‍ය කල්බදු කරන පනත යටතේ මහ බැංකුවට ලැබී ඇති බලතල යටතේ මේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම මහ බැංකුවේ ප්‍රධානම කාර්යභාරයක්. දොළ පුතලා මතක තියාගන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීම යටතේ මේ සියල්ල සිදුවන්නේ ජාත්‍යන්තරව පිළිගත් බාසල් ප්‍රමිතීන් පදනම් කරගෙන. මහ බැංකුවේ මීට අදාළ ප්‍රධානම දෙපාර්තමේන්තුව වන්නේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ශ්‍රී ලංකාව තුළ ගෙවීම් සහ පියවීම් කටයුතු නිසියාකාරව සිදුවනවාදැයි අධීක්ෂණය කිරීමත්, ගෙවීම් සහ පියවීම් කටයුතු වලට අවශ්‍ය මූල්‍ය යටිතල පහසුකම් සැපයීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් එක් කාර්යභාරයක්. මේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ මොන වගේ දෙයක්ද? ඔව් සුදීරා, අපි දන්නවා ආර්ථිකයක ගනුදෙනු රාශියක් පවතිනවා. මේ ගනුදෙනු විවිධ වටිනාකම් වලින් යුක්තයි. අපිට මේ විශාල ගනුදෙනු බැංකුව අතර සිදුවන බිලියන ට්‍රිලියන වටිනාකමින් යුතු විශාල ගනුදෙනු භෞතික වශයෙන් හුවමාරු කිරීමේ හැකියාවක් නැහැ. එහෙමනම් මේ ගෙවීම් සඳහා හොඳ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් වගේම හොඳ පද්ධතියක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් පැවරෙනවා ගෙවීම් හා පියවීම් පනත යටතේ යම්කිසි නිෂ්කාශන හා පියවීම් පද්ධතියක් ඇති කරලීම සහ එය නියාමනය හා අධීක්ෂණය කිරීම මහ බැංකුවට පැවරෙන ප්‍රධානම වගකීමක් වෙනවා. තොර මේ යටතේ අපි දන්නවා ලංකා සෙටල් පද්ධතිය කියන ප්‍රධාන පද්ධතිය යටතේ ගෙවීම් හා පියවීම් පද්ධතිය අඛණ්ඩ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන අතරම ලංකා සෙටල් පද්ධතිය තත්කාලීන දල පියවීම් පද්ධතියක් හා ලංකා සෙකියුර් පද්ධතිය යන පද්ධති දෙකකින්ම සමන්විත වෙනවා. අපි තත්කාලීන දල පියවීම් පද්ධතිය පිළිබඳ සරල අදහසක් ලබා ගන්න උත්සාහ කරොත් ශ්‍රී ලංකාවේ බැංකුව අතර වටිනාකම් අධික ගෙවීම් කාල පමාවකින් තොරව ෂණයෙන් කළ යුතු ගෙවීම් සඳහා උසස් තාක්ෂණය හා ප්‍රමිතින් යොදාගෙන පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවුම් ක්‍රමයක් විදිහට අපි මේ තත්කාලීන දල පියවීම් පද්ධතිය හඳුනා ගන්න පුළුවන්.
ඊට අමතරව ලංකා සෙකියෝ පද්ධතිය නිර්ලේඛන සුරකුම් පියවීම් ක්‍රමයෙන් සහ රාජ්‍ය සුරකුම් සඳහා නිර්ලේඛන සුරකුම්පත් ක්‍රමය යන පද්ධතීන්ගෙන් ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය සමන්විත වෙනවා. අවසානයේ මහ බැංකුවේ මින් අරමුණු කරන්නේ ආර්ථිකයේ සිදුවන විශාල ගනුදෙනු කාර්යක්ෂම හා සුමටව කිරීම හරහා ආර්ථික කටයුතු විශේෂයෙන්ම මූල්‍ය අංශයේ කටයුතු සුමටව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම තමයි මහ බැංකුවේ අරමුණ වෙන්නේ. අපි සියලු දෙනා භාවිතා කරන ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් කාසි සහ නෝට්ටු නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට ව්‍යවහාර මුදල් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු වන ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමටත් මූල්‍ය පද්ධති ස්ථායීතාවය ළඟා කර ගැනීමටත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා අපි මීළඟට පැහැදිලි කරලා දෙමු ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවහාර මුදල් නිකුත් කරන ආකාරය සහ එහි වැදගත්කම පිළිබඳව. ඔව් දැන් දුවල පුතාලට මතක් කරගන්න පුළුවන් ලංකාවේ මුදල් නිකුත් වීම සිද්ධ වෙන්නේ කොහෙන්ද? මේ ලංකාවට මුදල් අපි අහලා තිනා මුදල් අච්චු ගහනවා, උද්දමනය වැඩි වෙනවා, මේ වගේ විවිධාකාර දේවල් අපි මාධ්‍ය තුලින් අහනවා. එතකොට දුවල පුතාලා දැනටමත් දන්නවා මේ මුදල් අච්චු ගැසීම, එහෙමත් නැත්නම් මුදල් නිකුත් කිරීම ප්‍රධාන කාර්යභාරය පැවරිලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවට. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලතල පැවරිලා තියෙනවා මුදල් නිකුත් කිරීමේ කාර්ය සඳහා මුදල් නීති පනත යටතේ. මුදල් නීති පනත යටතේ 49 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට බලය පැවරිලා තියෙනවා මුදල් නිකුත් කිරීම. ඒ අනුව මහ බැංකුව තමයි ලංකාවේ නීතිමය වශයෙන් පිළිගන්නා මුදල් හා කාසි නිකුත් කරන්නේ. ඊට පරිබාහිරව යම්කිසි පුද්ගලයෙක් කාසි හා නෝටු නිකුත් කරනවා නම් ඒවා වංචනික මුදල් විදිහට අපි පිළිගන්නවා වගේම එය සාපරාධික ක්‍රියාවක් විදිහටත් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සැලකෙනවා. අපි මුදල් නිකුත් කිරීමේදී මහ බැංකුවක් මුදල් නිකුත් කිරීමේදී මොකක්ද නිර්ණායකය? මහ බැංකුවකට පුළුවන් ද තමන් කැමති තරම් මුදල් නිකුත් කරන්න? දුවල පුතාලට හිතෙන්න පුළුවන් අපිට සල්ලි නැත්තම් මහ බැංකුවකට පුළුවන් මේ මුදල් අච්චු ගහලා පුද්ගලයන් අතර බෙදා හරින්න. නමුත් දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕන මහ බැංකුවකට මුදල් නිකුත් කිරීම අසීමාන්තිකව සිදු කිරීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම මුදල් නිකුත් කිරීම ගනුදෙනු සඳහා වන මුදල් නිකුත් කිරීම ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවේ නිෂ්පාදන මට්ටම හා සමපාතව තමයි මුදල් නිකුත් කිරීමක් සිද්ධ කරන්න ඕන. ආර්ථිකයේ නිෂ්පාදන මට්ටම හා ඉක්මවාගේ අධික මුදල් නිකුත් කිරීමක් ආර්ථිකය තුළ සිද්ධ වූ දුවල පුතාලා දන්නවා ඉල්ලුමට සාපේක්ෂව සැපයීම නැහැ. එහෙම නැත්නම් සැපයීමට වඩා එහා ගිය ඉල්ලුමක් ඇතිව නැවතත් මිල ස්ථායීතාවය කෙරෙහි අයහපත් ලෙස බලපාන්න පුළුවන්. ඒ අනුව ව්‍යවහාර මුදල් නිකුත් කිරීම ඇතුළු ව්‍යවහාර මුදල් කළමනාකරණයට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. මේ ප්‍රධාන මුදල් ව්‍යවහාර කළමනාකරණයේ යටතට ගැනෙන ප්‍රධානම කාර්යයන් වන්නේ මුදල් අච්චු ගැසීම සහ අපි කාසිට අංකනය කිරීම කියලා හඳුනා ගන්නවා. ඊළඟට මුදල් නිකුත් කරන්න ඕන වාණිජ්‍ය බැංකුවලට සංසරණය සඳහා යෙදවීමට, තුන්වෙනුව වාණිජ්‍ය බැංකුවලින් මුදල් තැන්පතු බාර ගැනීම සිදු කරන්න ඕන. දුවල පුතාලා දන්නවා සංචිත අවශ්‍යතාවයක් තියෙනවා. ඒක මුදල් ප්‍රතිපත්ති උපකරණයක්. මේ සංචිත අවශ්‍යතා සපුරාලීම සඳහා වාණිජ්‍ය බැංකුව Tamanගේ ව්‍යවහාර මුදල් වලින් කොටසක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි. මෙවැනි තැන්පතු බාර ගැනීම සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව සහ අවසාන වශයෙන් භාවිතයට ගත නොහැකි මුදල් විනාශ කිරීම සඳහාත් මේ මුදල් කළමනාකරණය යටතේ මහ බැංකුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. අපි 2020 වසර තුල පැවති මුදල් සංසරණය වෙච්ච මුදල් වල වටිනාකම දිහා බැලුවොත් එය රුපියල් බිලියන 834.2ක් වෙනවා. ඒ මුළු වටිනාකමෙන් 98.2ක් පමණම මුදල් නෝට්ටු වලින් සමන්විත වෙනවා. දුවල පුතාලට මතක නම් 2019 අවුරුද්දේ සංසරණයේ පැවති මුදල් වල වටිනාකමත් එක්ක දුවල පුතාලා හිතන්න පුළුවන් එහෙනම් 2020 වසරේ සංසරණයේ පැවති මුදල් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගිහිල්ලා. එහෙනම් මේකට මොකක්ද හේතුව? ඔය දුවල පුතාලාට දැනෙච්ච සැකේ හරි. COVID-19 වසංගතයේ හේතුවෙන් පුද්ගලයන් සමපේක්ෂණ හෝ ආරක්ෂණ හෝ ගනුදෙනු යන චේතනා මුල් කරගෙන මුදල සඳහා ඉහළ ඉල්ලුමක් ඇති කරා 2020 වසරේ. මහ බැංකුව මේ මුදල් ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට සමත් වුණා. ඒ අනුව 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී සංසරණයේ පැවති මුදල් තොගය රුපියල් බිලියන 156.8කින් පමණ වැඩි වෙලා තියෙනවා.
අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් පිළිබඳව. මේ ප්‍රධාන කාර්යයන් වලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයන් කිහිපයකුත් ඉටු කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන නියෝජිත කාර්යයන් මොනවද? ඔව් සුදීරා, අපි මුලින්ම ලැයිස්තුව බලමු මොනවද මහ බැංකුවේ නියෝජිත කාර්යයන් කියලා. ප්‍රධානම එක තමයි රාජ්‍ය ණය කළමනාකරණය, දෙවැන්න විදේශ විනිමය කළමනාකරණය, ලංකාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය, මූල්‍ය බුද්ධි කටයුතු මෙහෙයවීම සහ ඊට අමතරව ප්‍රාදේශීය සංවර්ධන ඉලක්ක කරගත් ක්‍රියාවලියක නියත වීමත් මහ බැංකුවේ නියෝජිත කාර්යයන් අතරද අපිට ගන්න පුළුවන්. අපි දැන් මේ එක් නියෝජිත කාර්ය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. ඔබ සඳහන් කළා රජයේ නියෝජිතයා වශයෙන් රාජ්‍ය ණය කළමනාකරණය කරනවා කියලා. රජයේ ණය කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මොන වගේ දායකත්වයක්ද දක්වන්නේ? ඔව් සුදීරා, අපි රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව කතා කරොත් එහි ප්‍රධානම වගකීම තියෙන්නේ මහ බැංකුවට. රාජ්‍යයට අවශ්‍ය ණය නිකුත් කිරීම, ඒ ණය ආපසු ගෙවීම, එහෙම නැත්නම් ණය සේවාකරණය සහ ණය තමන්ගේ තියෙන ණය කළමනාකරණය කිරීම. මොකද රාජ්‍යයට ණය ගැනීමට දෙආකාරයෙන් කරන්න පුළුවන්. දේශීය බැංකු පද්ධතියෙන් ණය ගැනීම කරන්න පුළුවන්. ඊට අමතරව විදේශ අංශයන්ගෙන් ණය ගැනීම කරන්න පුළුවන්. මේ සියල්ල කළමනාකරණය කිරීම සහ ඊට අදාළව වගකීම් දැරීම සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන සාධක කිහිපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි අපි අවම පිරිවැයක් යටතේ මේ රජය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම කරන්න ඕන. ඒ වගේම විචක්ෂණශීලී අවදානමක් සහිතව රජයේ මූල්‍ය අවශ්‍යතා සහ ගෙවීම් වලට අදාළ වගකීම් සපුරා ගැනීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන්න ඕන. දුවල පුතාලා අහලා ඇති භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, රුපියල් ණය, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර වැනි රජයේ සඳහා ණය ලබා ගන්නා සුරකුම්පත් නිකුත් කිරීමත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඊට අමතරව දුවල පුතාලා මතක තියාගන්න මේ ණය රාජ්‍ය සුරකුම්පත් නිකුත් කෙරෙන ප්‍රාථමික වෙළඳපොළ තුල ශ්‍රී ලංකා මහ බැංකුව මේ සුරකුම්පත් මිලදී ගැනීම හරහා ඍජුවම රජයට ණය ලබා දීමත් සිද්ධ කරනවා. ඒතර අපි ප්‍රස්ථාරේ මා දක්වලා තියෙනවා මේ මෑත කාලීනව රජය ශ්‍රී ලංකා මහ බැංකුව සතු රාජ්‍ය සුරකුම්පත් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපහසුතා පැවති 2020 සහ 2021 වසර දෙක තුල රජයේ මූල්‍ය අවශ්‍යතා පියවීම සඳහා මහ බැංකුව දක්වලා තියෙන දායකත්වය තමයි මේ ප්‍රස්ථාරය තුරින් දුවල පුතාලට ගම්‍යමාන වෙන්නේ. ඊට අමතරව රජයේ දේශීය හා විදේශ ණය ආපසු ගෙවීම නියමිතව කිරීමත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයක්. හේතුව තමයි ස්ථෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම වලට අදාළව ලංකාවේ නම රඳවා ගැනීමට නම් අපි මේ ණය සේවාකරණය නියමිත පරිදි නියමිත කාලානුරූපව සිදු කිරීම අවශ්‍ය වෙනවා. එසේ නොවන්නේ නම් අපි විදේශීය මේ වගේ ණය වෙළඳපොළ තුලදී ශ්‍රී ලංකාව සඳහා පවතින අපි හිතමු ශ්‍රී ලංකාව සඳහා තියෙන පිළිගැනීම පිළිබඳව යම්කිසි සැක සංකා ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව දුවල පුතාලා හොඳින් මතක තියාගන්න මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිවැරදි ණය සේවා කරන වාර්තාවක් පවත්වාගෙන යනවා. විදේශ විනිමය ගනුදෙනු කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ග මොනවද? ඔව් සුදීරා, විදේශ විනිමය සඳහාත් මහ බැංකුවට බලතල පැවරෙන්නේ විනිමය පනතේ විධිවිධානයන්ට අනුව. ඒ අනුව 1953 අංක 24 දරන විනිමය පාලන පනත අපි මෑතකදී ඉවත් කරමින් 2017 දී අංක 2017 අංක 12 දරන විදේශ විනිමය පනත හඳුන්වලා දෙනවා. ඒකට හේතුව තමයි පරණ විනිමය අනුපාතය තුළ අපි දකින දුර්වලතා, ගැටලු සහ සංවර්ධනය වන වර්ධනය වන විදේශ ගනුදෙනු වලට පහසුකම් සැපයීම අරමුණු කරගෙන තමයි මේ විදේශ විනිමය පනත වෙනස් වීම සිද්ධ වන්නේ. ඒ අනුව නව විධිවිධාන යටතේ නව පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව මීට අදාළව කටයුතු කරනවා. එතකොට මේ විදේශ විනිමය කළමනාකරණයට අදාළ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ විදේශ විනිමය ගනුදෙනුවට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම, විදේශ ගනුදෙනු සඳහා අවසර හා බලපත්‍ර ලබා දීම, ජංගම ගනුදෙනු, ලිහිල් කරන ලද ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනුවට අදාළ විදේශ විනිමය ගලායම් සහ ගලායම් නිරීක්ෂණය කිරීම සහ විදේශ විනිමය හුවමාරු ගනුදෙනු කිරීම සඳහා බලයලත් වෙළඳුන්ඩ ඒ පිළිබඳව යහපත් පරිචයන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිද්ධ වෙනවා.
අපි දන්නවා සේවක අර්ථසාධක අරමුදල තමයි ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල. මේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මීළඟට පැහැදිලි කරමු. ඔව් මම කලිනුත් සඳහන් කරා සුදීරා සේවක අර්ථසාධක අරමුදල කියන්නේ ලංකාවේ තියෙන විශාලතම අරමුදල. ඒ අපිට පෞද්ගලික අංශයටවත් එහෙම නැත්නම් ආකාරයක්ෂම යම්කිසි ඒකකයකට බාර දීම කරන්න බෑ. ඊටාත්ම බාර දූර කාර්යභාරයක් එවැනි විශාල අරමුදලක් පාලනය කිරීම හෝ කළමනාකරණය කිරීම. ඒ අනුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අරමුදල ස්ථාපනය කිරීමෙන් අනතුරුව පනතින්ම මේ සඳහා භාරකරුවෙකු විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව පත් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම කාර්යවන්නේ සේවක අර්ථසාධක අරමුදලට අදාළව සමාජික අරමුදල් හා අධිභාර එක්රැස් කිරීම, සමාජික ගිණුම් පවත්වාගෙන යාම, එහි පවතින අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීමෙන් අපි තාමත්ම උත්සාහ කරන්නේ අවදානම් අඩු සහ ඉහළ ඉපයීම් සහිත ආයෝජනවල යෙදීමට. ඊට අමතරව සමාජික ගිණුම් වලට පොලි ප්‍රතිලාභ බැර කිරීම සහ අර්ථලාභීන්ට ඉල්ලූ විට ඔවුන්ට අවශ්‍ය වූ විට අරමුදල් ගෙවීම මේ විධිවිධාන අවශ්‍ය විධිවිධාන මේ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරිලා තියෙනවා. අපි 2019 වෙද්දී අරමුදලේ මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 2.5යි. 2020 අවසානය වන විට එහි අරමුදලේ වටිනාකම රුපියල් ට්‍රිලියන 2.8යි. ඒ යටතේ පැවති මුළු සමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 19.4ක් වෙනවා. ඔබ සඳහන් කළා මූල්‍ය බුද්ධි කටයුතු මෙහෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් එක් නියෝජිත කාර්යයක් කියලා. මූල්‍ය බුද්ධි කටයුතු මෙහෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පිහිටවලා තියෙනවා. එහි කාර්යභාරය පිළිබඳවත් අපි කතා කරමු. ඔව් සුදීරා 2007 පෙබරවාරි මාසයේ ඉඳලා තමයි අපි ශ්‍රී ලංකා මහ බැංකුව තුල මූල්‍ය බුද්ධි ඒකකය ස්ථාපිත කරන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් වන්නේ මූල්‍ය ක්‍රමය තුල විදේශීය වශයෙන් හෝ දේශීය වශයෙන් සිදුවෙන සැක කටයුතු විශාල පරිමාණයේ ගනුදෙනු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මේ පද්ධතිමය ස්ථායීතාවයට ඇතිවිය හැකි අවදානම් අවම කිරීමට ප්‍රධාන වශයෙන්ම උදව් උපකාර කරනවා. අපි කලින්ම මේ අවදානම හඳුනා ගන්නවා නම් පද්ධතියකට එහෙම නැත්නම් රටට ඇතිවිය හැකි අවදානම අපිට අඩු කරන්න පුළුවන්. මේ උදෙසා තමයි මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්ථාපිත වෙන්නේ. මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයන් දෝල පුතාලට මම දැනටමත් තිරේ දක්වලා තිනවා. කෙටියෙන් සඳහන් කරොත් ප්‍රධාන වශයෙන් මුදල් විශුද්ධිකරණය අපි මනි ලොන්ඩරින් කියලා හඳුනා ගන්නවා ඉංග්‍රීසි භාෂාවෙන්. මේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයේ සහ නීති විරෝධී කටයුතු සඳහා මුදල් මූල්‍යණය එහෙම නැත්නම් ඊට අදාළ ගනුදෙනු පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සහ ඒ සැකකටයුතු ගනුදෙනු පවතිනවා නම් ඒ ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත්වලා ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග සඳහා උපදේශ සහ මාර්ගෝපදේශ සැපයීම සමයි මේ මූල්‍ය බුද්ධි කටයුතු මෙහෙයවීම යටතේ සිදු කෙරෙන්නේ. ප්‍රාදේශීය සංවර්ධනයත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් එක් නියෝජිත කාර්යයක්. මෙහිදී ශුද්‍ර මූල්‍යණයත් වැදගත් වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දායක වෙන්නේ කොහොමද කියලා අපි මීළඟට දැනුවත් කරමු. ඔව් සුදීරා. රටේ අපි කිව්වා මහ බැංකුව තමන්ගේ අරමුණු තාර්කීකරණය කරලා 2002 ඉඳලා ගොඩක් වෙලාවට ස්ථායීකරණ අරමුණු විදිහට වෙතට යොමු වුණා කියලා. නමුත් දුවල පුතාලා මේක බැහැර කරන්න හොඳ නෑ. මහ බැංකුව තුල තව දුරටත් සංවර්ධනයට අතහිත දෙන ක්‍රියාමාර්ග කිහිපයක්ම සිදු වෙනවා. ඒ යටතට ගැන එක් ක්‍රියාවලියක් තමයි එක් නියෝජිත කාර්යයක් තමයි ප්‍රාදේශීය සංවර්ධනය. මේ ප්‍රාදේශීය සංවර්ධනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙනවා. මේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ගෙනෙන ප්‍රධානම කාර්ය ප්‍රමාණය යටතේ අරමුණු කෙරෙනවා. පලාත්බද විෂමතාවයන් අඩු කිරීම, දරිද්‍රතාවය අඩු කිරීම සහ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම. මේක කොහොමද කෙරෙන්නේ කියන එක අපි හඳුනා ගන්න උත්සාහ දරුවොත් දුවල පුතාලා දන්නවා මූල්‍ය සඳහා ප්‍රවේශය පුද්ගලයන්ට ණය ගැනීමේ තියෙන හැකියාව අපි වැඩි කරන්න ඕන නිෂ්පාදනය වැඩි කරන්න නම්. නමුත් ওই ග්‍රාමීය අංශ තුල අපි දකිනවා අවිධිමත් මූල්‍ය අංශ ඉතාමත් ඉහළයි. වංචනික සහ අධිපොලි අය කෙරෙන අවිධිමත් මූල්‍යයන් හේතුවෙන් පුද්ගලයන් තමන්ගේ ජීවිත ඒ වගේම නිෂ්පාදන කටයුතු එයාලගේ ආර්ථිකයට තියෙන දායකත්වයට සඳහා එයාලට අහිතකර බලපෑම් ඇති වෙනවා. මේ නිසා මේ අවිධිමත් අංශය තුලින් පුද්ගලයන් විධිමත් අංශය කරහා යොමු කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතාවයේ ඇති කරමින් පුද්ගලයන් සඳහා මූල්‍ය ප්‍රවේශය ඉහළ නැංවීම තමයි ප්‍රාදේශීය සංවර්ධනය යටතේ මහ බැංකුව අරමුණු කෙරෙන්නේ. ඒ යටතේ ප්‍රධාන වශයෙන් අපි ණය යෝජනා කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා.
පොලිස් අහනාධාර ක්‍රමය, ණය අපකර ක්‍රමය සහ ප්‍රතිමූල්‍ය කරන ණය සේවා. දුවල පුතාලාට මතක ඇති අපි COVID-19 වසංගතයත් සමග සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සහන ප්‍රතිමූල්‍ය ණය පහසුකම හඳුන්වලා දුන්නා. ඒ යටතේ මේ දක්වා රුපියල් බිලියන 165.5ක මුදලක් අපි ලබා දීලා තියෙනවා. ඒ දලදේශීය නිෂ්පාදිතයෙන් අපි ගත්තොත් 101.1ක්. මේන් පැහැදිලි වෙනවා කොහොමද මහ බැංකුව ප්‍රාදේශීය සංවර්ධනයේදී Tamanගේ දායකත්වය දක්වන්නේ. මෙහි තියෙන ප්‍රධානම 2021 වසරේ දැක්ක සංවර්ධනය තමයි උසස් ජීවන තත්ත්වයක් අත්පත් කර ගැනීම සඳහා ගුණාත්මක අන්තර්ගතභාවයක් යන තේමාව යටතේ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය 2021 දී දියත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් වෙනවා. ඒ වගේම මේ ප්‍රාදේශීය සංවර්ධන යටතම ගැන ඒකකයක් තමයි ශුද්ධ මූල්‍යණය. ක්‍රමෝපාය අංශ වෙත ණය ලබා දීම සම්බන්ධීකරණය කිරීම සහ දිරිමත් කිරීමත් මේ ශුද්ධ මූල්‍යණය යටතේ සිදු කෙරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර නියෝජිත ආයතන සම්බන්ධීකරණයත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිදු කරනවා. අපි මේ පිළිබඳවත් දැනුවත් කරමු. ඔව් සුධිර, ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහ බැංකුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ජාත්‍යන්තර ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට අදාළව අවශ්‍ය කටයුතු සම්පාදනය සහ කටයුතු සැලසීම සිදු කරන්නේ, තොරතුරු ලබා දීම යනාදිය සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ. ඒ යටතේ ෆිච්, මූඩි, S&P වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන සමග සම්බන්ධතා පවත්වන ශ්‍රී ලංකා මහ බැංකුව තවත් අතට අරමුදල් අවශ්‍යතා සඳහා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙන්න පුළුවන් ඒ අරමුදල්. ඒ කියන්නේ අපි ද්විපාර්ශ්වික ණය ගැනීම හෝ බහුපාර්ශ්වික ණය ගැනීම වලදී ඒ රටවල් ඒ මූලාශ්‍ර සමග සම්බන්ධතා පවත්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. අපි දන්නවා 2020 වසර මුල සිටම ලොව පුරා පැතිරුණු COVID-19 වසංගතය අපේ ආර්ථිකයට වගේම ජන ජීවිතයටත් දැඩි බලපෑම් එල්ල කළා. මේ ගෝලීය වසංගතයට මුහුණ දීම සඳහා රජය විසින් ගෙන ගිය පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙලත් සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වූ දැඩි බලපෑම් අවම කිරීමට තිරසාර වූත් කඩිනම් වූත් පිළියම් රැසක් හඳුන්වා දුන්නා. අපි ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරමු මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා. ඔව් සුධීරා, මේ සම්බන්ධයෙන් මේ පිළිබඳව විස්තරාත්මක තොරතුරු ඇතුළත් දේශනයක් ඉදිරියේදී කිරීමට නියමිත නිසා මම තිරේ දක්වලා තියෙනවා සාරාංශයක් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසංගත කාල පරිච්ඡේදය තුළ ගනු ලැබූ පියවරයන් සම්බන්ධව. ප්‍රධාන වශයෙන් පොලි අනුපාතික අඩු කිරීම හරහා අරමුදල් සැපයීම, බැංකු සඳහා පැවති ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවයේ සැපයීම, රාජ්‍ය ණය කළමනාකරණයට අදාළව නිසි ලෙස රාජ්‍ය ණය කළමනාකරණය හා සේවාකරණය කිරීම, ඒ වගේම ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ආර්ථික හා සමාජීය කටයුතු සීමා කර තිබූ කාලය තුළ පවා පුද්ගලයන්ට අවශ්‍ය ද්‍රවශීලතා අවශ්‍යතා සැපයීම, ඒ වගේම මූල්‍යාංශයේ ස්ථායීතාවයට අදාළ විවිධ මාර්ගෝපදේශ දහා ක්‍රියාමාර්ග ගැනීමත් මේ යටතට අපිට සාරාංශ වශයෙන් දැක්විය හැකියි. අවසාන වශයෙන් අද දින සාකච්ඡා කළ මාතෘකාවට අදාළව පසුගිය වසරේදී අසන ලද විභාග ප්‍රශ්න කිහිපයක් වෙත අපි යොමු වෙමු. ඔව් සුධීරා, මම කැමති 2020 අපොස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රශ්න පත්‍රය පිළිබඳව කතා කරන්න. ඒ යටතේ පළවෙනි ප්‍රශ්න පත්‍රය යටතේ එන 28 වෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙන් යොමු වන්නේ වර්තමානයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු කවරේද? දැන් දුවල පුතාලට පැහැදිලි, අපි කිව්වා බහුවිධ අරමුණු ඉඳලා අරමුණු දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව යොමු වුණා. ඒ මිල ස්ථායීතාවය සහ මූල්‍යාංශයේ ස්ථායීතාවය. එහෙමනම් මේ බහුවර්ණ පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු වන්නේ පිළිතුරු අංක 1. ඒ වගේ මෙම ප්‍රශ්න පත්‍රයේ දෙක ප්‍රශ්න පත්‍රයේ උපකොටසට අදාළව 4 ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ නසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් 4ක් සඳහන් කරන්න. අපි දැන් දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් කතා කරා. මුදල් මිල ස්ථායීතාවයට අදාළ කාර්යභාරය, මූල්‍ය පද්ධති ස්ථායීතාවයට අදාළ කාර්යභාරය සහ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම. ඒ යටතේ එන සියලුම කාර්යයන් දරුවෙකුට පිළිතුරක් වශයෙන් මේ යටතේ සඳහන් කළ හැකියි. අද දින තක්ෂිලාව වැඩසටහනෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව කරුණු රාශියක් සාකච්ඡා කළා. මෙවර අපොස උසස් පෙළ ආර්ථික විද්‍යාව වගේම ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හදාරන සිසු දරු දැරියන්ට මෙම වැඩසටහන බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නට ඇතැයි කියලා අපි විශ්වාස කරනවා.
අද දින සිය දැනුම අප සමග බෙදා ගැනීමට පැමිණි ලසන්තා මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන ගෙනීමට සම්පත් දායකත්වයේ සැපයූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවටත් බැංකු විදු පියසටත් මෙවන් හරවත් වැඩසටහනක් ගෙනීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලුම දරු දැරියන්ට විභාගයට හොඳින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අද දින තක්ෂිලා වැඩසටහන මෙතකින් නිම කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.